නැම මාව ඇහෙනවද? සදා පොඩක් කියන්න මාව ඇහෙනවද කියලා? ඇහෙනව නේද? හරිනේ. හරි අපි පටන් ගමු එහෙනම්. හරි. මම අද කරන්නේ antipsychotic drug නැත්නම් psychotic effect වලට පාවිච්චි කරන ඉතිරි ඩ්‍රග් කාර්යය තමයි කතා කරන්නේ. හරි. antipsychotic drug. මේකේ අපි කතා කරනවා ඩ්‍රග් වර්ග කීපයක්. එක. හරි. typical antipsychotic. ඒ කියන්නේ ඉස්සර කාලේ නම් තිබ්බ antipsychotic drug. හරි. ඒවට කියනවා අපි typical antipsychotic. ආයෙ තියෙනවා අලුතෙන් හොයාගත්ත දත්. ඒවට කියනවා අපි atypical antipsychotic. හරි. ඊට අමතරව අපි පාවිච්චි කරනවා මොනවද? මේ injection වර්ග. long action එකක් දෙන injection වර්ග. depot preparation. හරි. ආයෙ මේකටම අපි කතා කරනවා මේනියා වලට දෙන ඩ්‍රග්. අපි කියන එක ඇන්ටි මැනික් ඩ්‍රග්. ඇන්ටි මැනික් ඩ්‍රග්. හරි? right. එහෙනම් psychiatric condition වලට පාවිච්චි කරන ඩ්‍රග්ස් වලට අපි කියනවා antipsychotic කියලා. මේ antipsychotic ඩ්‍රග් ආකාර කීපයක් තියෙනවා. ඉස්සර කාලේ හොයාගත්ත පාවිච්චි කරපු ඖෂධ ඒවා ටිපිකල් දර්ශී ඒවා. හරි. ඊට පස්සේ පහු කාලේ අලුතෙන් හොයාගත්ත ඒවා atypical. හරි. ඒවා දර්ශීය නොවන ඒවා අලුත් ඩ්‍රග්. ඊට පස්සේ ඒ වගේම දීර්ඝ කාලයක් ඇක්ෂන් එක දෙන ඒවා depot preparation. හරි. ඊට පස්සේ මේ කාණ්ඩෙම අපි මේනියා කියන කතාව පාවිච්චි කරනවා. මේනියා එකත් මේ antipsychotic condition එකක්. ඒකට එරෙහිව දෙන ඩ්‍රග්ස් වල කියනවා අපි anti manic drug කියලා. හරි. anti manic drug. right. මේකෙදි psychosis කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට සාමාන්‍ය condition එකේ නෙමෙයි එයා වෙනස් condition එකේ කියන්නේ එයාගේ සිතුවිලි හරි එයාට දැනෙන perception ඒ කියන්නේ කනට ඇහෙන දේ ඇහැට දකින දේ හරි ඒවා ගොඩක් බොරු ඒවා දකින්නේ බොරු ඒවා ඇහෙන්නේ බොරු ඒවා දැනෙන්නේ හරි ඒ වගේ ඒවාට අපි කියනවා psychiatric condition හරි ඒ condition වලට අපිට ප්‍රතිකාර තියෙනවා ප්‍රතිකාර තමයි මේ අපි කතා කරන්න යන්නේ මේකෙදී ඔයාලගේ exam එකට සම්බන්ධ වෙන්නේ මේ drug මේ විදිහට ගොඩක් වෙලාවට අහනවා antipsychotic drug හරි මේනියා වලට දෙන drugs මොනවද හරි ඊට පස්සේ typical antipsychotics වර්ග වලට කාණ්ඩ වලට උදාහරණ මොනවද ඔන්න වගේ දේවල් මේ drugs වලින් කරන්නේ මොකද්ද මෙකනිසම් එක සමහර ඒවා dopamine receptors block කරනවා හරි dopamine වල තියෙනවා D1 2 D3 D4 ඔහොම කියලා තියෙනවා හරි එතකොට මේ කාණ්ඩ වලින් මොන ඒවල බ්ලොක් කරන්නේ කියලා ඒ විස්තර තමයි ඔයාලා එක්සෑම් එකේදී අහන්නේ හරිද right එහෙනම් අපි මේකෙන් යමු මොකේද classification එක ඉස්සල්ලාම දාගමු antipsychotic drug හරි antipsychotic drug
ඒකල අපි පොඩ්ඩක් යම් මේකේ මම යම් මේකේ ටිපිකල් ඇන්ටිසයිකෝටික් ආය අපි වර්ග කරනවා කාණ්ඩ කීපයකට. ටිපිකල් ඒවා. හරි. ඒ අර්ථේ අපි බියුටයිරෝෆීනෝන් හරි ෆීනෝටයිසින් කොහොමද කියලා ආය වර්ග කරනවා වර්ග කීපයක් තියෙනවා. අපි ඒ ටිකත් කොහොමම උතරින් දාගමු. ඒ කිව්වේ උඩ දාගන්න ඕනේ ටිපිකල් ඇන්ටිසයිකෝටික් කියන ඒවට. හරි එහෙමත් අපි ඒකට කියන තව නම කන්වෙන්ෂනල් ඇන්ටිසයිකෝටික් කියලා. කන්වෙන්ෂනල් ඇන්ටිසයිකෝටික්. හරි මේකේ කාණ්ඩ කීපයක් තියෙනවා. පළවෙනි කාණ්ඩය බියුටයිරෝෆීනෝල්. බියුටයිරෝෆීනෝල්. හරි ඊට පස්සේ තියෙනවා ටයෝසැන්තීන්. හරි ෆීනෝතයසීන්. ටයෝසැන්තීන් ෆීනෝතයසීන්. ෆීනෝතයසීන්. හරි ෆීනෝතයසීන්. right. ඕකෙන් අපි නිකන් සරලව ඔය ක්ලාසිෆිකේෂන් එකේම දාගමු මේ වගේ මොනවද කරන්නේ මොන රිසෙප්ටර්ස්ද બ્લોක් කරන්න කියලා චුට්ටක් ලියාගමු. එතකොට ඔයාලට පාඩම කරා යද්දි බොහොම කෙටියෙන් මතක් වෙයි. සාමාන්‍යයෙන් ඉස්සර කාලේ හොයාගත්ත ඖෂධ වලින් සාමාන්‍යයෙන් ඩෝපමින් වල D2 රිසෙප්ටර්ස් තමයි બ્લોක් කරන්නේ. D2. පස්සේ කාලේ හොයාගත්ත atypical වලින් બ્લોක් කරන්නේ D1 D3 D4 හරි alpha receptors block කරනවා. ඊට පස්සේ histaminic receptors block කරනවා. හරි ඊට පස්සේ serotonin receptors block කරනවා. හරි ඔය වගේ receptors ගොඩක් block කරනවා මේ අලුතෙන් හොයාගත්ත drugs වලින්. මේ වගේම default preparation හින්දා D2 තමයි block කරන්නේ. හරි මේ න්යායවලට පාවිච්චි කරන ඒවායිදී අපි ඒ කතාව එතනදී කතා කරමු. හරි right දැනට ඔන්න ඔය විදිහට දාගන්න මොනවද මේ වගේ બ્લોක් කරන ඒවා කියලා නිකන් සරලව කියලා තියාගන්න. හරිද? ඕකෙන් යන් අපි ඇන්ටිසයිකෝටික් වලට කියන අනිකුත් නම් සිනොනිම්. හරි සිනොනිම් වෙනස් නම්. සිනොනිම් මේවට අපි කියනවා tranquilizers කියලා කියනවා. calm and cool tranquilizer. හරි ආය කියනවා අපි නියුරෝලෙප්ටික්ස් කියලා කියනවා. මොනවද? නියුරෝලෙප්ටික්. නියුරෝලෙප්ටික්. හරි right අපි යම් පොදුවේ මේ වගේ action වලට mode of action. හරි mode of action. right අපි දාගමු එනම් මේකේ කෙලින්ම classical antipsychotic mode of action යටතේ එක classical නැත්නම් typical antipsychotic.
ටිපිකල්. ඇත්තට මේ කාණ්ඩේ ඒවා මොනවද બ્લોක් කරන්නේ? මේවයි ක්‍රියාත්මක වෙන්නේ ඇක්ෂන් එක හරිද? D2 receptors නැත්නම් dopamine receptors block කිරීම. හරි? එයාගන්න act by blocking D2 receptors, dopamine D2 receptors. Dopamine D2 receptors. දෙවෙනි එක දාගන්න atypical. දෙක. atypical. මොකද්ද? එයාලා ක්‍රියාත්මක වෙන්නේ අනිකුත් dopamine receptors block කරනවා. හරිද? Act by blocking other dopamine receptors. හරි? තරහෙන් එකතු දාගන්න D1 D2 D3. හරි? D1 D2 D3. ඒ වගේම මෙයා બ્લોක් කරනවා මොනවද? cholinergic receptors, හරි? alpha receptors, histaminic receptors, serotonin receptors. අපි අර කිව්වා වගේම ඒකත් બ્લોක් කරනවා. atypical එකේදී D2 තියෙනවද? ඉස්සෙල්ලා D1 D3 D4 කිව්වේ. D2 නෑ මෙතන ඉන්නේ D3 D4 sorry. ඔයාලා හැදලා ඉන්නවනේ. මොකද right. මට වැරදීමක් උනේ D1 D3 D4. right. ඒ වගේම දාන්න and also අර මොනවද બ્લોක් කරන්නේ මෙයා? cholinergic receptor. cholinergic and cholinergic alpha adrenergic ඊට පස්සේ histaminic ඒ වගේම හරි කරුණේ අයිබෝන් ඔයාලකින් ඔයාලගේ ක්ලාස් එකේ දා කරන්ට් එක කරන්න බැරුණා. ඉතින් මම හිතුවා ඔයාලා කවුරුත් වෙලාවක් හරියට arrange කරගන්න විදියක් නැති බව පේනවා. ඒ නිසා මම හිතුවා මේ ක්ලාස් එක වීඩියෝ එකක් විදිහට මම ඉදිරි කරලා ඔයාලට දෙන්න ඕනේ. මොකද ඔයාලා ගිය සතියේ නැති වෙනවා. මේ කරන්ට් එක ඒක අපි හේතුවක් කරගන්න ඕනේ. ඒක නිසා ක්ලාස් එක අපි එතන ඉඳන් කන්ටිනියු කරයි. ඉතින් මම ඔයාලට කතා කර හිටියේ ඇන්ටිසයිකෝටික් ඩ්‍රග්ස් ගැන. දැන් මම ඒකේ ක්ලාසිෆිකේෂන් එක එහෙම දුන්නා. ඉතින් ක්ලාසිෆිකේෂන් එක දුන්නට ඇන්ටිසයිකෝටික් ඩ්‍රග්ස් ගැන නැත්නම් සයිකෝසස් ගැන එහෙම අපි කතා කරේ නැහැ. මම හිතන්නේ සයිකෝසස් කියන එක අපි මම මේ වගේ ස්ලයිඩ් එක පාවිච්චි කරලා තමයි කරන්නේ. සයිකෝසස් කියන එක අපි කොයි කාලෙද පටන් ගත්තේ සයිකෝසස් වලට පාවිච්චි කරන ඩ්‍රග්ස් මොනවද කියන එක ගැන දැන් කතා කරන්න යනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති ඇන්ටිසයිකෝටික් ඩ්‍රග්ස් ගත්තාම ඒවට කියනවා තව නම් මම එදා කියපු විදිහට නියුරෝලෙප්ටික්, මේජර් ට්‍රැන්කියුලයිසර් හරි කොහොම කියලා අපි කියනවා. හරි සාමාන්‍යයෙන් ඔයාලා මම ස්කිසොෆ්‍රීනියා කියන එක කිව්වා මොකද්ද අපේ perception personality ඔය ඔක්කොම deteriorate වෙන එක තමයි මේකෙදි වෙන්නේ. එතකොට මේකට සාමාන්‍යයෙන් අපි කියනවා biological illness නැත්නම් biologic illness එකක් කියලා කියනවා. But they are also effective in other psychotic status. හරි මේ කියන drug අනිත් psychotic status වලට ගොඩක් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මේනියා වගේ
දේවල් වලට පාවිච්චි කරනවා. ඔයාලා දන්නවා grandiosity හරි paranoia හරි hallucination හරි delusion. ඔයාලට මම මේ visual එක දෙන්නම්. visual එක දීලා බලන්න පුළුවන් මේ ඔයාලට මේකේ කොහොමද ක්‍රියාකාරී වෙන්නේ කියලා. අපි චුට්ටක් ඔව් බලන්න ඔයාලට තේරෙනවා ඇති මෙතන මේ මෙහෙම දෙයක් ඔය කියන නම් වලට අදාළ පොඩි පොඩි විස්තර ටිකක් තියෙනවා. හරි මේ බලන්න grandiosity කියන එකට hallucination paranoia හරි delusion හරි මේවා ගත්තාම ඔයාලට පේන ඇති මේ පින්තූර වලින් යම් අදහසක් ගන්න පුළුවන්. right අපි මේකේ බලමු ඉතින් ඉස්ලාම antipsychotic drug අපි එදා අත්‍තරම classification එකක් කරා. අපි ඒකෙදි කිව්වා atypical typical හරි depot preparation antimanic drug කියලා අපි වර්ගීකරණයක් කරා. ඉතින් මේ වර්ගීකරණයත් එක්කම antipsychotic කියන එක ගැන කතා කරන්න පටන් ගත්තා. antipsychotic drug කියන එක not curative. අතරම මේක සුව කරන්න පුළුවන් ඖෂධ නෙමෙයි. හැබැයි do not eliminate the chronic thought disorders. ඒ වගේම දිගු කල් පවතින සිතුවිලි වල disorders අපිට මේකෙන් eliminate කරන්න බෑ. අයින් කරන්න බෑ. ඒක තමයි මේකේ තියෙන ලොකුම ගැටලුව. අපි චූට්ටක් බලමු මොකද්ද මේකට කරන්න පුළුවන් කියලා. right but they often decrease the intensity of hallucination and delusion. hallucination අපිට false perception, delusion කියන්නේ අපි ගැන ඕනට වඩා දෙයක් අපි හිතාගෙන ඉන්නවා. අන්න ඒවා අපිට ගොඩක් අඩු කරන්න පුළුවන්. and permit the person with schizophrenia to function in supportive environment. කියන්නේ schizophrenic condition එකක් අපිට වළක්ව ගන්න අඩු කරගන්න මේ drugs පාවිච්චි කරන්න පුළුවන්. අපි මේත් එක්කම යන antipsychotic වල classification එක මම කරා වගේම මේක history එක චූට්ටක් අපි බලමු. සාමාන්‍ය western medicine වල අවුරුදු 50කට වඩා වැඩි කාලයක්. ඒ කියන්නේ 1950 ඉඳන් 52 වගේ ඉඳන් අවුරුදු 70ක් වගේ කාලයක් මේ වෙනකොට මේක පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන් chlorpromazine කියන drug එක. හරි promazine කියන drug එක. හරි මේවා recipe ඒ වගේ ඒවා තමයි ඉස්සල්ලාම හොයාගත්තේ schizophrenia වලට මේ antipsychotic drugs කියලා. ඒ වගේම tricyclic monoamine oxidase inhibitors නැත්නම් MAO inhibitors කියලා අපි කියනවා. මේවා antidepressant විදියට 1957 58 වගේ කාලවල වලදී හොයාගත්තා. ඊට පස්සේ major novel antipsychotics are selective serotonin reuptake inhibitors. අතරම අහන මේක තමයි globally පාවිච්චි කරපු drug එක. يعني හොඳම හොයාගැනීම මේක තමයි. ඒ කියන්නේ serotonin reuptake inhibitors. SSRI කියන්නේ අපි අන්නේ drugs. ඒ කියන්නේ fluoxetine, paroxetine වගේ ඖෂධ අපි 1980 දී විතර හොයාගත්තා. ඒ වගේම little attention was paid to Gates report in 1949 that lithium could be used for excitement and mania. ඒ කියන්නේ lithium කියන එක අපිට පුළුවන් neuronal activity එක අඩු කරන්න පාවිච්චි කරන්න පුළුවන් එකක් කියලා 1999 හොයාගත්තා. It is effective started in 1960. හැබැයි ඒක ඉතින් පාවිච්චි කරන්න ගත්තේ 1960 විතර තමයි psychiatry වලට භාවිතා කරන්න පටන් ගත්තේ. right psychosis ගත්තහම psychosis කියන්නේ the severe psychiatric illness with serious distortion of thought, behavior, capacity of recognize really and of perception. ඒ කියන්නේ මේ කියන දේවල් perception අපිට පංචේන්ද්‍රයන් දැනන දේවල් වල හරි capacity of recognize හරි ඒ කියන්නේ ඇත්තම දේ කොහොමද අඳුරගන්න එක හරි එයාගේ behavior එක හැසිරීම හරි ඒ වගේ සිතුවිලි ඒ වගේ දේවල් වල serious distortion එකක්. ඒ කියන්නේ අපි හිතන වල ලොකු පසුබෑමක් තමයි මේ වගේ තියෙන්නේ. අන්න ඒක නිසා මේ psychosis කියන condition එක ඇති වෙනවා. there is inexplicable misperception and misvaluation. ඒ කියන්නේ අපිට මේක
අපි එක්ස්පෙක්ට් කරන්නේ නැති අපි බලාපොරොත්තු නොවන තරම් මෙයා වෙන්නේ ලබා ගන්න එකට රිසීව් කරනවා ස්ටිමුලායි. ඒ කියන්නේ බාහිරින් එන ආවේග තේජන අපි ලබා ගන්නවා. හැබැයි වැරදි විදියට. හරි? විසියුවලේෂන්. හරි? අපි ආවන්නින් මං කිව්වේ එහාට පේනවා දැන් ජනේලෙන් එළිය කවුරු හරි සුරංගනාවියක් යනවා. හරි? ඒක ඇවිල්ලා මොකද්ද? false perception එක hallucination. අපිට දැනෙන්නේ ඕනකට වඩා සමහරවිට කුරුල්ලෙක් වෙන්න පුළුවන් නේද? අපිට ඒක පේන්නේ වෙනස් විදිහකට. මොකට කියනවා අපි මොකක් කියලාද? hallucination. ඉතින් ඔය වගේ දේවල් අපි psychosis එකට ගන්නවා. psychosis ගත්තාම types තියෙනවා විවිධ ආකාර. හරි? එකක් තමයි acute chronic කියලා අපි වෙන් කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ දැන් ක්ෂණිකව ඇති වෙන ඒවා, දිගු කාලීනව ඇති වෙන ඒවා. හරි? ඒ වගේ දේවල් අපි මේකට ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ අපිට පුළුවන් මොනවද? හරි. ඇත්තටම අපි බලන්න ඕනේ මේකේ තියෙන කන්ඩිෂන් ටික සයිකියාට්‍රික් කන්ඩිෂන් ටික බලන්න මේකේ තිබ්බ විදිහටම ඇකියුට් එකක් වෙන්න පුළුවන් ක්‍රොනික් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆන්ක්ෂනල් ඩිසෝඩර් එකක් ඒ කියන්නේ ස්කිසොෆ්‍රීනියා පැරානොයිඩ් වගේ ස්ටේට් එකක් වෙන්න පුළුවන් හරි මූඩ් ඩිසෝඩර් එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේනියා ડિප්‍රෙෂන් වගේ එකක් වෙන්න පුළුවන් ඉතින් මේකෙදි ඔයාලා සයිකෝසිස් යටතේ දැනගෙන ඉන්න ඕනි එක එක ප්‍රශ්න තියෙනවා එක තමයි ඇකියුට් එකේදී එන්න පුළුවන් දේවල් delirium and dementia delirium කියන්නේ එයා තමන් ගැන හිතන්නේ මහත් වඩා ඒ කියන්නේ false beliefs of that person ඒ කියන්නේ මම තමයි ලංකාවේ ඉන්න ජනාධිපති that I am the president of Sri Lanka ඒ වගේ ඒකට කියනවා delirium කියලා ඒ වගේම dementia කියන්නේ loss of memory memory එක loss වෙනවා ඒක long term වෙන්න පුළුවන් short term වෙන්න පුළුවන් හරි ඒ වගේම සමහර දේවල් හේතු තමයි මේකට toxic substance අපිට ඇඟ ඇතුළට ගියපුවා එහෙම නැත්නම් pathological condition වෙන්නත් පුළුවන්. ඉතින් මේකෙදි prominent features විදියට අපි කියනවා confusion එන්න පුළුවන්, disorientation එන්න පුළුවන්, defective memory, හරි memory එක loss වෙනවා. හරි disorganized behavior. එයාගේ behavior එකේ යම්කිසි ක්‍රියාකාරීත්වයේ බලපෑමක් වෙන්න පුළුවන්. right. අපි බලමු functional disorders ගත්තාම විශේෂයෙන් එන්න පුළුවන් හේතු තමයි අපිට හේතුවක් හිතාගන්න බෑ මොනවාක් විද්‍යාවකින්ද මේ ෆන්ක්ෂනල් ඩිසෝඩර්ස් එන්න පුළුවන් ඒකෙන් වෙන්න පුළුවන් මෙමරි එක ඔරියන්ටේෂන් එක ගොඩාක් දුරට අඩු වෙනවා හරි ඉමෝෂන් thought reasoning behavior ඒවා ඔක්කොම වෙනස් වෙනවා හරි අපි හිතන විදිය හිතන පදන විදිය සිතුවිලි මේ සියල්ල වෙනස් වෙනවා මේ ෆන්ක්ෂනල් ඩිසෝඩර්ස් වල ඉතින් අපි ප්‍රතිකාර කරද්දී මේ ගැන ගොඩක් කලකිරීමක් වෙනවා මොකද දන්නවා සයිකෝසිස් වලදී සිසොෆ්‍රීනියා පැරානොයිඩ් ස්ටේට් කියන දෙක සෑහෙන්න වැදගත්. සිසොෆ්‍රීනියා කියන්නේ මොකක්ද? delusion hallucination delusion ගොඩක් වෙලාවට එක අවස්ථාවේ delusion අපි කියනවා තමන් ගැන වැරදි අදහසක් තියාගෙන. හරි hallucination කියන්නේ තමන්ට දැනෙන දේවල් වැරදි perception පංචේන්ද්‍රයන් දැනෙන දේවල් වැරදි. ඒකින්ද ගොඩක් වෙලාවට එයා හිතන පතන විදිය ස්පීච් එක කතා බහ කරන විදිය කොහොම වෙනස් වෙනවා. හරි මේකෙදි ගොඩක් වෙලාවට අපි කියනවා ජනගහනයෙන් 100ක් විතර මේක හැදෙනවා කියලා කියනවා. පැරානොයිඩ් ස්ටේට් කියන්නේ ගොඩාක් වෙලාවට තමන් ගැන හිතන් ඉන්න විදියට වඩා වැඩි විද්‍යාවක් එයා මවාගෙන ඉන්නවා. හරි ඔයාලට හින්ටුඩේ පේන වෙති පුතෙක් බලන් ඉන්නවා කණ්ණාඩියක් දිහා පුතා පේන්නේ යාට සිංහෙක් වගේ. හරි අන්න ඒ වගේ false belief එකක් තමයි paranoid state කියන්නේ. හරි අන්න ඒක අපිට තියෙන සමහර අය නේද? මේ වගේ false belief එකක් තමයි paranoid කියන්නේ. psychotic condition වලදී
affective disorders එකට අපි mania depression කියන දේවල් වෙන්න පුළුවන්. mania එන්න පුළුවන්, depression එන්න පුළුවන්. ඒක අපිට බලපාන ක්‍රියාදාමයක්. ඊට පස්සේ ගොඩක් වෙලාවට neurosis කියන condition එක. හරි. nervous system එක හා සම්බන්ධ වෙන්න පුළුවන් condition. ඒ කියන්නේ neurosis කියන එක ඇත්තේ අපිට එන්න පුළුවන් මොන වගේ දේවල්ද? less serious features එන්න පුළුවන්. anxiety කියන්නේ unpleasant state of emotion. right? With worry, tension, fear ඒ වගේ දේවල්. හරි. phobic disorders, fear of unknown. right? හැම කිසි දෙයක් ගැන නොදන්න දෙයක් ගැන බය ඇති. obsessive compulsive යමක් දකින්නවා ඒකට යමක් කරනවා. reactive depression යම් කිසි දෙයකට අපි react කරනවා. හරි උදාහරණයක් මොනවාරි physical illness එකක් ඉඳලා එයාට මොනවද නැති වෙනවා. ඒකම දැන් ආදරේ වගේ දෙයක් නැති වුණා කියලා එයාගේ loss වීමක් තියෙනවා. loss එකට එයා එකපාරට මොනවා වෙනවද එක්ක suicide කරගන්න පුළුවන් මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. ඒක අපි කියනවා reactive depression කියලා. හරි. කියන්නේ සමහරවිට ඒකේ අවසානයේ loss එයාගේ death එක තමයි මරණය තමයි එයා අවසානයේ විදිහට දකින්නේ. ඊට පස්සේ post traumatic stress කියන්නේ මොකක් හරි අපි දන්නවා ලංකාවේ වුණා සුනාමිය. සුනාමියෙන් පස්සේ ගොඩක් දෙනෙක් මොකද මේ ස්ට්‍රෙස් එකේ හින්දා තමන්ගේ පවුල් එකක් නැති වෙලා මේ ස්ට්‍රෙස් එකේ හින්දා මොනවා වෙන්න පුළුවන් එක සයිකියාට්‍රික් ඉල්නස් ආවා. ඊට පස්සේ හිස්ටරිකල්. හරි හිස්ටරිකල් කියන්නේ ගොඩාක් වෙලාවට සීරියස් ෆිසිකල් ඉල්නස් එකක් හින්දා එයාට එන්න පුළුවන් psychiatric condition. right. ඔය වගේ psychiatric condition තියෙනවා. ඉතින් මේකට අපි drugs classify කරන්න ඕනේ. drugs වල අපි classification එකකින් කරනවා pharmacological base එක අනුව ඊට පස්සේ chemical base එක අනුව chemical structure එක අනුව වර්ග කරනවා. pharmacological base එකේදී first generation සහ second generation කියලා දෙකක් වෙනවා. first generation වලදී ඒකේ low potent high potent කියලා කොටස් දෙකකට බෙදෙනවා. high low potent එකට අපි ගන්නවා drugs වර්ග තුනක්. අපි CPT කියලා කියන්නේ CPT chlorpromazine, prochlorperazine, tioridazine. ඔය drugs තුන තමයි low potent ඒවා. first generation එකේ antipsychotic high potent ඒවා ගත්තාම මොනවද කියන්නේ ඒකට? ඒකෙදි කියනවා fluphenazine, haloperidol, fumosoid, thiocin. ඔන්න ඔය drugs ටික තමයි high potent ඒවා විදිහට ගන්න. ඊට පස්සේ යනවා second generation එක. second generation එකේ අපි ගන්නවා aripiprazole, olanzapine, acinapine, quetiapine, clozapine, හරි paliperidol, ඊට පස්සේ iloperidol, risperidol, irazidol, ඊට පස්සේ ciprasidol ඔය වගේ දේවල් මේකෙදි පාවිච්චි කරනවා. මේ ඩ්‍රග්ස් ටික තමයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. ඊට පස්සේ chemical structure එක අනුව phenothiazine, butyrylphenol, thioxantine, other heterocyclic atypical antipsychotic කියලා අපි කියනවා. අපි බලමු chemical structure එක අනුව phenothiazine වලට chlorpromazine, trifluoromazine කියන ටික පාවිච්චි කරනවා. tioridazine, trifluoroperazine, fluphenazine වගේ ඖෂධ පාවිච්චි කරනවා. ඊට පස්සේ butyrylphenol වලට ගත්තාම haloperidol, benperidol, trifluoperidol, penpyridol වගේ දේවල් පාවිච්චි කරනවා. thioxantine වලට flupentixol සහ suclopentixol තමයි මේකට ගන්නෙ. අද heterocyclic fumosid, loxapine කියන ඒවා ගන්නවා. atypical antipsychotic කියන්නේ අලුතෙන් ආගත් ඒවා අපි කියනවා clozapine, risperidol, aripiprazole, ciprasidol වගේ දේවල් මේකට අයත් කරගන්නවා. right. ඊට පස්සේ යනවා අපි pharmacotherapy of mental illness. ඉතින් මේකෙදී අපි කරන්නේම මොනවද? සාමාන්‍යයෙන් psychiatric condition වල අපි වර්ග කරනවා psychotropic drugs හරි මේ විදිහට. මේකේ ක්‍රියාකාරීත්වය අනුව psychotic condition වලට එරෙහිව දෙනවා antipsychotic, mania වලට එරෙහිව දෙනවා antimanic, depression වලට එරෙහිව දෙනවා antidepressant, ඊට පස්සේ anxiety වලට එරෙහිව දෙනවා anti-anxiety, psychotomimetic කියලා අපි වුණ කියනවා. ඉතින් මේ වගේ මොනවා වුණත් කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි.
සරලවම ගත්තහම මේකේ ප්‍රතිකාර කරද්දී ෆාමකෝതെරපි එක කරනකොට අපි මෙන්ටල් ඉල්නස් එක අපිට ක්ලියර් නැහැ. මොකද්ද මේ මෙයාගේ ඉල්නස් එක කියලා ක්ලියර් නැහැ. මේක අධ්‍යයනය කරන්න ඕනේ. ඒක නිසා අපි සමහර විට හිතනවා කොටස් දෙකකට වෙන් කරලා. මෙයාගේ ඩෝපමීන් වල ක්‍රියාකාරීත්වය වැඩි වීම හින්දා මේක ඉල්නස් වෙන්න පුළුවන්. එතකොට මොකක්ද වෙන්න පුළුවන්? සිසොෆ්‍රීනියා වගේ මේනියා වගේ දේවල් එන්න පුළුවන්. ඊට පස්සේ අපි බලුවොත් එහෙම මොනෝඇමීන් වල සහ සෙරොටොනින් වල අඩුවීමක් හින්දා එන්න පුළුවන් ලෙඩක්. ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපි අ, හරි අපි බලමු මේකේ මේ විදිහට ට්‍රීට්මන්ට් ඉස් එම්පිරිකල් කියන්නේ අපි ගෙස් කරනවා අපි ඇන්ටිබයොටික් වල විස් කරන්නේ එම්පිරිකල් තෙරපි කියලා ඒ කියන්නේ බෙස් ගෙස් මෙතඩ් ගෙස් කරනවා මෙයාට මේක තමයි තියෙන්නේ නැත්තේ කියලා. ඉතින් ඒක කරන විදිහ තමයි සිම්ප්ටම්ස් ඔරියන්ටඩ් අනිත් එක ඩිසීස් එක අනුව අපි හිතන්නේ නැහැ. සිම්ප්ටම්ස් මෙයා බාහිරට පෙනෙන ලක්ෂණ අනුව තමයි මේක අපි තීරණය කරන්නේ මෙයාට මොකද්ද මේ තියෙන ලෙඩේ කියලා අපි ගෙස් කරනවා. ඊට පස්සේ ගෙස් කරලා ඒකෙදි අපි වර්ග කරනවා මෙයාට මේනියාද නැත්නම් සයිකෝටික්ද ડિප්‍රෙෂන්ද ඇන්සයිටිද හරි මොකද්ද කියලා තීරණය කරලා අපි ඒකට අදාළව ඩ්‍රග්ස් ටික පාවිච්චි කරනවා. ඉතින් සයිකෝටික් කන්ඩිෂන් වලට අපි ඇන්ටි සයිකෝටික් දෙනවා. ડિප්‍රෙෂන් වලට ඇන්ටි ડિප්‍රෙෂන්, මේනියා වලට ඇන්ටි මැනික්, ඇන්සයිටි වලට ඇන්ටි ඇන්සයිටි. හරි ඔටෝමයිමැටික් කියන ඒවාට අපි දෙනවා CNS එක ස්ටිමියුලේට් කරන්න අපි ඖෂධ දෙනවා. රයිට්. ඕවා තමයි ඉතින් ෆාමකෝതെරපි යටතේ අපි මේ සෙන්ට්‍රල් නර්වස් සිස්ටම් එකේ පාවිච්චි කරන ඖෂධ. ඉතින් අපි යම් මේකේ පළවෙනි කොටසට දැන් ඔයාලා මේ දක්වා ක්ලාසිෆිකේෂන් කරා හරි ඩිසීස් වර්ග මොනවද කියලා නම් කරා මොනවද මේකට හේතු වෙන නියුරෝට්‍රාන්ස්මිටර්ස් කියලා බැලුවා මොනවා අඩු වෙන හින්දාද මොනවා වැඩි වෙන හින්දාද කියලා අපි කතා කරා. උදාහරණයක් සෙරටොනින් වගේ දේවල් අඩුවීම හරි ඊට පස්සේ ડિප්‍රෙෂන් එන්න හේතුවක් වෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා මේනියා වගේ දේවල් එන්න හේතුවක් තමයි මොනවාද? සමහර ඩෝපමින් රිසෙප්ටර්ස් වල ක්‍රියාකාරීත්වය වැඩි වීම. රයිට්. අපි දැන් යන් මේකේ ෆස්ට් ජෙනරේෂන් ඇන්ටිසයිකෝටික්. ඉස්සල්ලාම හොයාගත්ත ඒවා අපි සාමාන්‍ය 1950 ගණන් වල විතර තමයි මේක හොයාගත්තේ මේ ඩ්‍රග්ස්. ඉතින් මේ වගේ සයිඩ් ඉෆෙක්ට් ටිකක් වැඩි. ඉතින් මේකදී අපි කියනවා කන්වෙන්ෂනල්, ටිපිකල් නැත්නම් ට්‍රැඩිෂනල් කියලා කියනවා. ඔයාලට මම ක්ලාසිෆිකේෂන් එකේ ටිපිකල් කියන කතාව කිව්වා. ඒත් එක්කම අපි බලමු මේවා කරන්නේ D2 receptors, dopamine 2 receptors stimulate කිරීම තමයි block කිරීම තමයි මේකෙදි අපි කරන්නේ. ඉතින් second generation එකට යද්දී මම කිව්වා D2 හැර ඉතිරි ඒවා D1, D3, D4 ඔය වගේ cholinergic, alpha adrenergic ඔය වගේ receptors ඔක්කොම block කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ side effect ගොඩක් අඩුයි. හරි. එතකොට මේ ඩ්‍රග්ස් වල විශේෂයෙන් හැලොපෙරිඩෝල් වගේ ඖෂධ ගත්තාම ගොඩක් ඉෆෙක්ටිව් වෙනවා. අද වෙනකොට වැඩිපුර පාවිච්චි කරන ඩ්‍රග් එකක්. ඔයාලට මතකද දන්නේ හැලොපෙරිඩෝල් කියපුවාම අද වෙද්දී ඔස්පි වලට පවා මේ දැන් යන ඔස්පි වල පවා හැලොපෙරිඩෝල් ගැන සෑහෙන අහලා තියෙන ප්‍රශ්න. ඒ නිසා ඔයාලා මේ ගැන හොඳට දැනුවත් වෙන්න ඕන. හරි. right. second generation antipsychotic drugs වල අපි කියනවා මේවට විශේෂයෙන් මොනවද atypical කියලා. කියන්නේ දර්ශීය නොවන ඒවා. have fewer extrapyramidal symptoms. EPS කියන්නේ අපි ඔය කට ඇද වෙලා බෙල්ල ඇද වෙලා එහෙම යන symptom එකක් අපි EPS කියලා කියනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් මේ second generation වලට ටිකක් අඩුයි. හරි? ගොඩක් වෙලාවට but are associated with a higher risk of metabolic side effects. හරි? අපේ එහෙම central nervous system එකට අදාළ side effects නැති වුණාට metabolic side effects ටිකක් තියෙන්න පුළුවන්. ඩයබටික් වගේ දේවල් එන්න පුළුවන්. හරි? කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. බර වැඩි වෙන්න පුළුවන්. ඔයාලා දකින්න ඇති ගොඩක් ඇන්ටිසයිකෝටික් ඩ්‍රග්ස් ගන්න කට්ටිය. බර වැඩි වීමක් සිද්ධ වෙනවා. හරි? The second generation drugs appear to owe their unique activity to block both serotonin and dopamine receptors.
විශේෂයෙන් මෙයාලා සෙකන්ඩ් ජෙනරේෂන් එකේ ඒවා සෙරොටොනින් වගේම ඩෝපමින් රිසෙප්ටර්ස් බ්ලොක් කරන එක කරනවා. ඒ නිසා ඒ වගේ අතුරු ආබාධ ටිකක් එන්න පුළුවන්. හරි. ෆස්ට් ජෙනරේෂන් එකේ ගත්තාම දැන් ටිපිකල් ඇන්ටිසයිකෝටික් ගත්තාම මේක තමයි අපිට දකින්න ලැබෙන පොදු ව්‍යුහය. හරි. පොදු ව්‍යුහය මේ තමයි. මේවට එක එක ඒවා සම්බන්ධ කරලා තමයි අනිකුත් ඩ්‍රග්ස් ඩිරයිව් වෙන්නේ. හරි. බලන්න පළවෙනි ඩ්‍රග් එක ක්ලෝප්‍රොමස්ටින්. හරි. ඒක ඇවිල්ලා ඇලිෆැටික් සයිඩ් චේන් එකක් තියෙන එක. බලන්න ඇලිෆැටික් සහ ඇරෝමැටික්. හරි. චක්‍රීයව ඇරෝමැටික් කිව්ව ඇලිෆැටික් කිව්ව අපි මොනවද? මෙන්න මේ දාමාකාර ඒවා. ඉතින් මේකේ ඇරෝමැටික් ව්‍යුහයක් තියෙනවා. ඒවට එකතු වෙනවා දාමයක්. හරි. තයොරිඩසින්, ක්ලෝප්‍රොමස්ටින්, ට්‍රයිෆ්ලුෝපෙරසින්. හරි. රයිට්. මේවා තමයි ඉතින් අපිට වැඩිපුර දකින්න ලැබෙන ෆස්ට් ජෙනරේෂන් ඒවා. ඉතින් බලමු මෙකනිසම් එක මොකක්ද කියලා. මොකද්ද දැනටමත් ඔයාලා දන්නවා මෙකනිසම් එක මොකද්ද? D2 receptors block කරනවා. හරි. receptors blocking activity in the brain. ඉතින් ඇත්තටම first generation එකේ ඔයාලට පේනවා ඇති dopamine receptors තියෙනවා මේ vesicle ඇතුලේ. හරි. මේ කුටීර කුහර ඇතුලේ dopamine තියෙනවා. මේ dopamine මොකද වෙන්නේ? රිලීස් වෙනවා. මෙතෙන්දි රිලීස් වුණාම මසල් එකේ තියෙනවා dopamine වලට සංවේදී receptors. ඒවා ගිහිල්ලා උත්තේජනය කරපුවම තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. හැබැයි අපි ඩ්‍රග්ස් දීලා කරන්නේ මොනවද? ක්ලෝප්‍රොමස්ටින්, ප්‍රොමස්ටින් වගේ ඒවා දුන්නාම ඩෝපමින් වලට සමානයි. මෙයා ඇවිල්ලා කම්පිටිටිව්ලි තරංකාරීව ගිහිල්ලා બ્લોක් කරනවා මේ රිසෙප්ටර් එක. ඒකින්ද මොකද වෙන්නේ? ඩෝපමිනර්ජික් රිසෙප්ටර්ස් બ્લોක් වෙනවා. මේ બ્લોක් වීම හින්දා අපිට ඩෝපමින් වලින් එන ඕවර් ඇක්ටිවිටි එක අඩු කරගන්න පුළුවන්. ඒකින්ද අපි මේකෙදි පාවිච්චි කරනවා ක්ලොසපීන්, ක්ලෝප්‍රොමස්ටින්, ප්‍රොමස්ටින් වගේ ඖෂධ, ට්‍රයිෆ්ලුෝපෙරසින් ඒ වගේ දේවල් මේකෙදි පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් දැන සිටිය යුත්තේ මොකද්ද? D2 receptors block කරනවා කියන කතාව. right. ඊට පස්සේ යන් අපි ඇක්ෂන් එක අපි දන්නවා. ගොඩක් වෙලාවට මෙයාලගෙන් ඔයාලට මතක ඇති පාකින්සන් පාඩමේදී අපි කරා ඩෝපමින් රිසෙප්ටර් මොනවා කරාද? උත්තේජනය කරේ. ඇයි ඇසිටයිල් කොලින් ඩෝපමින් ලෙවල් එක වෙනස් වෙලා තියෙන ඈත් වෙලා තියෙන. ඒක ලං කරන්න අපි ඩෝපමින් වැඩි කරනවා, ඇසිටයිල් කොලින් අඩු කරනවා. ඩෝපමින් එතකොට වැඩි කරන්න අපි පාවිච්චි කරා ලෙවඩෝපා, කාබිඩෝපා, බ්‍රෝමෝගිප්ටින් ඔය වගේ දේවල්. ඒකින්ද බැරි වෙලාවක්වත් මේ ඇන්ටි සයිකෝටික් ඩ්‍රග් හරි පොයිසනින් වුණොත් ඒක බ්ලොක් කරන්න, ඒක රිවර්ස් කරන්න අපිට අර වගේ ඩ්‍රග් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොනවද? ලෙවඩෝපා, කාබිඩෝපා, ඇම්ෆිටමින්, බ්‍රෝමෝගිප්ටින් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ ඩ්‍රග්ස් වර්ග දෙක එකට දෙන්නේ නැහැ කවදාකවත් මේවා භාවිතා කරන ලෙඩුන්ට. හරි. ඊට අමතරව අපිට එන්න පුළුවන් pituitary gland එකේ තියෙන receptors. හරි. මොනවා වෙන්න පුළුවන්ද? බ්ලොක් වෙන්න පුළුවන්. ඒකින්ද සාමාන්‍යයෙන් pituitary gland එකේ තියෙන receptors බ්ලොක් වෙනකොට මොකද වෙන්නේ? prolactin level එක වැඩි වෙනවා. ඒ කියන්නේ ලේවල තියෙන prolactin level එක hyperprolactinemia ඒක වෙනවා. While that in chemoreceptor trigger zone is responsible for antiemetic action. හරි. ඒ වගේම antiemetic action එක. ඒ කියන්නේ වමනයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා මේ ඖෂධ. ඒකයි සමහර ඩොම්පෙනිඩෝන් එහෙම දුන්නාම හරි මැක්සලෝන් එහෙම දුන්නාම කිරිසාවේ වැඩි වෙන්නේ. ඒකට හේතුව තමයි prolactin level එක වැඩි වෙනවා. ඒකින්ද කිරිස්රාවය වැඩි වෙනවා. ඒකට හේතුව dopamine receptor block වීම. ඒකත් හොඳට මතක තියාගන්න. අපි ඔයාලට මතකද කිරිස්රාවය නතර කරන්න මොකද කරන්නේ? බ්‍රොමොගිප්ටින් දුන්නා කිව්වා. ඒ කිව්වේ මොකද්ද? මේවා ඇන්ටගොනයිස් කරා. හරි? ඇන්ටගොනයිස් කරා dopamine receptor කියන්නේ මේ D2 receptors block කරන ඖෂධ ඇන්ටගොනයිස් කිරීම තමයි මේකෙන් කරන්නේ. right. එහෙනම් ඕක තමයි මෙකනිසම් එක. ඊළඟට යමු අපි ක්ලෝප්‍රොමස්ටින් ගැන. ක්ලෝප්‍රොමස්ටින් ගැන දැන් ඔයාලා දන්නවා ඇක්ෂන් එක දන්නවා. D2 ස්ටිමුලේට් කිරීම. හරි. ඊට පස්සේ මේකේ ඉන්ඩිකේෂන් දන්නවා. පළවෙනි ඉන්ඩිකේෂන් එක ඔයාලට කියන්න පුළුවන්. එළිම මොකද්ද? psychotic condition. හරි. right. Chlorpromazine is a prototype agent of typical antipsychotic agent.
හරි ඒ කියන්නේ ටිපිකල් දර්ශීය වගේ ප්‍රධානම කෙනා තමයි පූර්වජයා තමයි මෙයා හරි CNS ඉෆෙක්ට් එක හරි normal antipsychotic වලට වඩා මේක ටිකක් වෙනස් හරි in normal individual chlorpromazine indifference to surrounding uh, paucity of thought, psychomotor slowing, emotional quietening, reduction in initiative and tendency to go off to sleep. මේ කාණ්ඩයේ ඖෂධ වල ඔන්න ඔය තත්ත්වයන් ටික එනවා. සයිකෝමෝටර් සිස්ටම් එක අපේ ඇඟ calm down, cool වෙනවා. ඒ කියන්නේ slow වෙනවා. emotional quietening. අපි සිතන පතනේදී මොකද වෙන්නේ? ටිකක් අඩුවීමක් වෙනවා. හරි. reduction in initiative. හරි මොනවද දෙයක් ආරම්භ කරගන්න හරි යම් කිසි දෙයක් පටන් ගන්න දෙයක් හිතන විදිය වෙනස් වීමක් වෙනවා අඩුවීමක් වෙනවා. හරි නිදිමත ඇති වෙනවා. හරිද? මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ ඩ්‍රග් එකට එන සයිඩ් ඉෆෙක්ට්. විශේෂයෙන් මූවමන්ට් ඇවිල්ලා ගොඩාක් අඩු වෙනවා. හරි කතා කරනකොට ගොත ගැහෙනවා slurring speech slurred speech අපි කෙලින් එයාට ගමන් කරන්න බෑ ඒටැක්සියා හරි motor incoordination does not occur ඒ කියන්නේ අපේ ඇඟේ ස්නායු පද්ධතියයි මසලුයි අතර coordination එක අඩු වෙන්න ගන්නවා ඒ නිසා මේ ඩ්‍රග් එකට ටිකක් අපේ ඇඟ ස්ලෝ කිරීමක් තමයි සිද්ධ කරන්නේ in normal individual chlorpromazine produces neuroleptic syndrome neuroleptic syndrome කියන්නේ ස්නායු වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා ඒක හින්දා එන ලක්ෂණ ටික ඇති වෙනවා මේ ඩ්‍රග්ස් වලින් හරිද ඒ කියන්නේ sedative action එකක් අපි කලින් කතා කරේ anxiety වලදී barbiturate වගේ දේවල් ඒවා හින්දා නිදිමත එනවනේ ඒ action එකට වඩා ටිකක් වෙනස් එකක් තමයි මේකේ ඉන්නේ හරිද right ඔය ඔක්කොටම වඩා අපි දැනන් ඉන්න ඕනි මේ antipsychotic effect එකෙන් මේ chlorpromazine වලින් එන පොදු side effect මේ කාණ්ඩයේ තියෙන අනිත් drugs වලටත් එනවා කියන එක. හරි. එහෙනම් අපි යම් මේකේ chlorpromazine ගැන නැත්නම් chlorpromazine ගැන අපි පොඩ්ඩක් බලමු. right. මේකේ එන්න පුළුවන් side effect. sedation එන්න පුළුවන්. highlight කරගන්න ඔයාලා මේ tube එක දැම්මම පස්සේ sedation. හරිද? ඊට පස්සේ එන්න පුළුවන් extra pyramidal symptoms මම කිව්වා typical වගේ EPS එකක් දකින්න ලැබෙනවා. හරි? ඒ කියන්නේ high potency compound at least thyroidine, clozapine and other atypical antipsychotics වල මෙයා මොකද වෙන්නේ? අඩුයි. But are more prominent in the high potency. කියන්නේ high potency වගේ ක්‍රියා මේ effect වැඩි. يعني typical වගේ මේ EPS නැත්නම් extra pyramidal symptoms කියන ඒවා වැඩි ඒත් එක්කම high potent ඒවා ගත්තාම මේක තවත් prominent ප්‍රමුඛ ලක්ෂණයක් වෙනවා. හරි? right. chlorpromazine මේක සාමාන්‍යයෙන් MCQ අහයි මේ විදිහට true or false regarding side effect of antipsychotic කියලා දාලා EPS sedation හරි ඔය වගේ දේවල් අහයි. එතකොට ඒවා ඔයාලා හරියට උත්තර දෙන්න true කියලා ඒ ටිකට උත්තර දෙන්න. chlorpromazine lowers seizure threshold and can precipitate fit in untreated epileptic. ඒ කිව්වේ මේ chlorpromazine D2 receptor block කරන ඒ වගේ නැත්නම් typical ඒ වගේ මොකද වෙන්නේ? seizure threshold එක වැඩි. විභවය වැඩි වෙනවා මොනවද? fit වෙන්න. හරි නැත්නම් අපස්මාරය ඇති වෙන්න පුළුවන් මේ ඩ්‍රග්ස් හින්දා. ඒක සාමාන්‍යයෙන් untreated epileptic කට්ටිය හිටියොත් එහෙම එයාලගේ ටිකක් මොනවා වෙන්න පුළුවන්ද? fit එක එන්න පුළුවන්. temperature control is knocked off at relatively higher doses. temperature එක අනිවාර්යෙන් වෙනස් වෙනවා high dose එකක් දෙනකොට. ඒ කියන්නේ උණ ගතිය එන්න පුළුවන්. හරි? right. ඔය වගේ දේවල් මොනවද වෙන්න පුළුවන්? එයාට ඇඟ සීතල කරලා හරි? ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව අවට සීතල ගතිය නිසා ඇඟේ උෂ්ණත්වය වැඩි වීම නිසා අවට අපිට දැනෙන සීතලයි. අන්න ඒක තමයි මේ උණ එනවා කියලා කියන්නේ. ඉතින් මේ ඩ්‍රග්ස් වලට ඔය වගේ ක්‍රියාකාරීත්වයක් වෙන්න පුළුවන්. එහෙනම් ඔයාලා highlight කරගන්න ඕනේ sedation, extrapyramidal symptom, හරි? seizure නැත්නම් fit ඊට පස්සේ fever කියලා දාගන්න මොනවද? side effect වලට.
හරි මේක ඔටෝනොමික් නර්වස් සිස්ටම් එකකට බලපෑම ඇති කරනවා. හරි මොකද වෙන්නේ? unpredictable. හරි ඒ කියන්නේ මේකට ඇති කරන බලපෑම අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. හරි ඒකින්ද මේකේ විවිධ විදිහට බලපෑම් ඇති කරන විශේෂයෙන් ඔටෝනොමික් නර්වස් සිස්ටම් එකේ තියෙනවා ඇල්ෆා ඇඩ්‍රිනර්ජික් රිසෙප්ටර්ස්. ඒවා બ્લોක් කරනවා. මම ඔයාලට කිව්වා ඇල්ෆා රිසෙප්ටර්ස් පවා બ્લોක් කරනවා කියලා. ප්‍රෝප්‍රොමසින්, ක්ලොසපින්, තයිරොයිඩින් මොකද වෙන්නේ? ඇල්ෆා රිසෙප්ටර්ස් બ્લોක් කරන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හරි. ඒකින්ද ප්‍රෙෂර් එක එහෙම වැඩි වෙන්න ප්‍රෙෂර් එක එහෙම ඩ්‍රොප් වෙන්න පුළුවන්. Phenotypes have weak H1 antihistaminic and 5-HT serotonin action. ඒ වගේම phenotypes වලට මොකද වෙන්න පුළුවන්නේ? histaminic සහ serotoninic effect අඩුයි. හරි ගොඩක් අඩුයි. නිදිමත ඇති වෙන්න පුළුවන්. හරි right. ඒකින්ද නිදිමත ගතිය නැත්නම් නින්දර බාධා ඇතිවීම මේ වගේ දේවල් වෙන්න පුළුවන් මේ ඩ්‍රග්ස් හින්දා. විශේෂයෙන් මේනියා හරි සයිකියාට්‍රික් කන්ඩිෂන් එකක් ඇති වෙන්න පුළුවන් මේනියා වගේ දේවල් එන්න පුළුවන්. right. අපි ලෝකල් ඇනස්තටික් එකක් දුන්නොත් ක්ලෝප්‍රොමසින් එක. හරි ලෝකල් ඇනස්තටික් ඩ්‍රග් එකක් විදිහට මේක ක්‍රියාත්මක වෙනවා as ප්‍රොකේන්. ප්‍රොකේන් වගේ වල ප්‍රොකේන් මතක් වෙනවා ඇති. අපි දුන්නා පෙනිසිලින් කාණ්ඩේ බෙන්සතින් පෙනිසිලින් එක ප්‍රොකේන් එකතු කරලා අපි ප්‍රොකේන් පෙනිසිලින් එකක් කියන ඒ කියන්නේ ලෝකල් ඒ කියන්නේ කැක්කුම අඩු වෙනවා ඒක විදිනකොට. ඒ වගේ මේකෙත් මතක තියාගන්න ප්‍රෝපමසින් කියන්නේ නිකන් ප්‍රොකේන් වගේ anesthetic effect එකක් පෙන්නන drug එකක්. හරි because of its irritation and action chlorpromazine is not used for this purpose and also it's having weak no membrane stabilizing effect. ඒ කියන්නේ anesthesia වලට මේක පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක් weak action එකක් තියෙනවා. හරි cardiovascular system එක මෙයා ගොඩාක් බලපෑම් ඇති කරනවා. මම කිව්වා heart එකේ blood vessel වල හරි මේ වගේ autonomic nerve system එකේ ක්‍රියාකාරීත්වය හින්දා ප්‍රෙෂර් එක drop වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරි right. ඊට අමතරව අපි යනවා chlorpromazine and less potent antipsychotic agent. හරි reserpine, risperidone, olanzapine ඒ වගේ දේවල් මොකද වෙන්නේ? ප්‍රෙෂර් එක drop කරන්න පුළුවන්. orthostatic hypotension හිතන් ඉන්නකොට ප්‍රෙෂර් එක drop වෙන්න පුළුවන්. ඊට පස්සේ එනවා අපි partial tolerance develops after chronic use. සමහර අයට මොකද වෙන්නේ? දිගු කාලෙක මේ ඩ්‍රග්ස් දෙන්න වෙනවා. එහෙම වුණාම මොකද වෙන්නේ? ටොලරන්ස් කියන එක එන්න පුළුවන්. ප්‍රතිරෝධී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩෝස් එක දුන්නාට ඉෆෙක්ට් එක එන්නේ නැහැ. ඒකින්ද ඩෝස් එක ටික ටික වැඩි කරන්න සිද්ධ වෙනවා. ඒකින්ද මේවට එන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් විදිහට ටැචිකාඩියා එන්න පුළුවන්. ප්‍රෙෂර් එක අඩු වෙන්න පුළුවන්. හරි. ඒ වගේම ඕවර්ඩෝස් වෙනකොට එරිත්මියා එන්න පුළුවන්. විශේෂයෙන් සායරොඩිසින් වගේ ඩ්‍රග් එකක් එක්ක එරිත්මියා එන්න පුළුවන්. හරි. රයිට්. ඊට පස්සේ යනවා අපි ස්කෙලිටල් මසල් වලට කොහොමද බලපාන්නේ? skeletal muscle වලට මේක බලපානවා neuroleptic have no effect on muscle fibers or neuromuscular transmission. They reduce certain type of spasticity. ඒ කියන්නේ muscle එක relax කිරීමේ හැකියාව තියෙන ලොකු බලපෑමක් කරන්න බෑ මේ drugs වලට. The site of action being in the basal ganglia or medulla oblongata මේක ක්‍රියාත්මක වෙන්නේ කොහෙද? හරි spinal reflex are not affected. ස්පයිනල් එකෙන් ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ස්කෙලටල් මසල් වල ලොකු බලපෑමක් ඇති කරන්නේ නැහැ. සමහර අවස්ථාවලදී මේක පාවිච්චි කරනවා මසල් එක රිලැක්ස් කරන්න. ඒ හැරෙ වෙන දේවල් වලට මේක ගන්නෙ නැහැ. හරි. ඉලෙක්ට්‍රෝලයිට් බැලන්ස් එක මොකද වෙන්නේ? මේ ඩ්‍රග්ස් හින්දා අනිවාර්යයෙන්ම ක්ලෝප්‍රොමසින් මේ have weak diuretic effect. diuretic effect එකක් තියෙන හැබැයි weak. හරි. ඒකින්ද ඒකේ depressant action on the secretion of vasopressin. vasopressin අඩු කරනවා මේ ඩ්‍රග් එක හින්දා. ඒ කියන්නේ ඒක තමයි ADH කියන්නේ. Inhibition of reabsorption of water and electrolytes by direct action on the renal tubule. හරි. renal tubule එකෙන් නැවත ජලය reabsorb කරන එක මොනවා වෙනවද? inhibit වෙනවා. හරි. හරි. electrolyte අපේ මොකද වෙන්නේ? ජලය electrolyte reabsorption එක අඩු වෙනවා. ඒකට හේතුව තමයි ADH මොනවා වෙන්නේ? inhibit වීම.
හරි ඒක කරන්නේ කවුද මේ ක්ලෝප්‍රමසින් වගේ ඩ්‍රග් එකකින් මොකද වෙන්නේ මූත්‍රා පිටවීම වැඩි වෙන්න පුළුවන් ඔන්න ওই ටික තමයි ක්ලෝප්‍රමසින් වල ක්‍රියාකාරීත්වය එන්ඩෝක්‍රයින් සිස්ටම් එකට බලපෑම ඇති කරනවා ඒවා ලොකුවට වල දැනගෙන ඉන්න ඕනේ අපි අවශ්‍ය දේවල් ටික විතරක් කතා කරමු මේකේ right ප්‍රොපොමසින් මේ භාවිතය ඉන්ඩිකේෂන් ටික තමයි මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන පැහැදිලිව මෙන්න මේ විදිහට බලාගත්ත හැකි බලන්න management of psychotic disorder ඒ කියන්නේ අපි දැන් පළවෙනිම අරමුණ ඊට පස්සේ management of manic phase in bipolar disorders කිව්වේ එක කාලයකදී depression එක කාලයකදී mania depress වෙලා එක කාලෙදී උපරිම උත්තේජනය වෙලා අනේ මේ bipolar disorder වල mania එන කාලෙදී අපිට මේ ඩ්‍රග්ස් පාවිච්චි කරන්න පුළුවන් ඊට පස්සේ බලන්නකො ඇන්ටි එමටික් හරි වමනයට එරෙහිව මේක දෙන්න පුළුවන් හරි ඊට පස්සේ management of severe behavior in disturbances in children හරි ඒ කියන්නේ සමහර අයගේ කුඩා ළමුන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන් severe disturbances in children හරි අපි අති දරුණු ඒ කියන්නේ පොඩි කාලේ ළමයි සමහර අවස්ථාවලදී අපිට හිතා ගන්න බැරි විදිහට දරුණු වෙනවා අන්න ඒක කන්ට්‍රෝල් කරන්න මේ ඩ්‍රග් එකට පුළුවන් ප්‍රොප්‍රොමසින් වලින්. හරි. ඊට පස්සේ ඉක්ක වැටෙනවාට ඉක්ක වැටෙනවාට අපි මේක ප්‍රොප්‍රොමසින් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඔන්න ඔය ඉන්ඩිකේෂන් ටික මතක තියාගන්න මේ පින්තූරත් එක මම දාලා තියෙන්නේ ඒ නිසායි. හරිද? right මේකේ සමහර දේවල් තියෙනවා එක දේවල් වලට පාවිච්චි කරනවා අපි දැනට මෙන්න මේ කාරණා පහ විතරක් හොඳට මතක තියාගන්න. එතකොට වැඩිපුර අවශ්‍ය නැහැ මේ ටික මතක තියාගත්තා නම් මේකේ විශේෂම දේ තමයි මේ ඖෂධ අපි හිතුමතේ නවත්තන්න හොඳ නැහැ. එක පාට නැවතුත් ඒ මොකදනේ ඉෆෙක්ට් එක අපිට අඩුවීමින් ඇඟට එන එක අඩුවීමින් නැවත ડિප්‍රෙස් වෙන්න පුළුවන්. but avoid abrupt withdrawal. හරි? අපි එක පාට ඩ්‍රග් එක නවත්තන්න හොඳ නැහැ. මේ cause blood dyscrasia, blood count ගොඩක් අඩු වෙන්න පුළුවන්. dizziness, හරි? tremor වෙවුලන්න පුළුවන්. හරි? This is a powerful drug. It can cause drowsiness. Right? Drowsiness එන්න පුළුවන්, blurred vision එන්න පුළුවන්, hypotension එන්න පුළුවන්, dizziness එන්න පුළුවන්. හරි? දාඩි දාන එක අඩු වෙන්න පුළුවන්, මලබද්ධ එන්න පුළුවන්. හරි? nasal congestion එන්න පුළුවන්. හරි? ඔය වගේ දේවල් මේ drug එකකින් එන්න පුළුවන්. මේ side effect හරි මේක නවත්තන්න හොඳ නැහැ කියලා කියන්නේ මේ ඉන්ඩිකේෂන්. හරිද? එහෙනම් අපි යන් ඊළඟ කොටසට. හරිද? ඊළඟ කොටසේදී ඔයාලට පේනවා ඇති එක එක ඩ්‍රග්ස් කාණ්ඩයේ තියෙන අතුරු ආබාධ මොනවද කියලා දාලා තියෙනවා. හරි ඉන්ඩිකේෂන් එක ක්‍රියාකාරීත්වය හරි මේ ඩ්‍රග්ස් වල trifluoperacin හරි distinctive features of neuroleptic a aliphatic side phenothiazine more potent than chlorpromazine trifluoperacin කියන එක chlorpromazine වලට වඩා මේක ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ඇන්ටි එමටික් මෙන්න මේක highlight කරගන්න trifluoperacin දෙනවා අපි ඇන්ටි එමටික් වලට එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් thioridazine එක low potent එකක් හරිද ඒක central anticholinergic action එකක් දෙනවා හරි risk of eye damage limits long term use ඇහැට හානි වෙන්න පුළුවන් long term use කරන්න හොඳ නැහැ ඊට පස්සේ trifluoperacin fluphenazine දෙකම high potent ඒවා හරි ඒක ඇවිල්ලා minimum autonomic action හරි post jaundice වගේ දේවල් jaundice කියුවේ මොකද්ද අපේ පිත්ත ප්‍රනාල බ්ලොක් වෙලා රුධිරයට එකතු වීම හින්දා කහ පැහැති වීම මේක පේන්නේ ඇහෙන් හරි ඇහි කහ පහ වෙලා තියෙනවනේ සුදු බෝලේ අපි කියන එකට jaundice කියලා ඒක ඇවිල්ලා adverse drug reaction එකක් හරි haloperidol ගත්තාම is a potent antipsychotic හරිද මේක ඇවිල්ලා antipsychotic effect එක ගොඩක් තද බල විදිහට තියෙන drug එකක් හරි මේක තමයි මේ කාණ්ඩේ හොඳම drug එක අදටත් පාවිච්චි කරනවා ඊට trifluoperidol it is similar to but more potent than halo වලට වඩා ගොඩක් ප්‍රබලයි side effect halo වලට වඩා වැඩි හරි fenfluridol කියන එක exceptional long acting neuroleptic එකක් හරි long acting එකක් chronic schizophrenia වලට මේක පාවිච්චි කරනවා Flupentix වල ගත්තාම infrequent use now දැන් වැඩි භාවිතා කරන්නේ මේක injection තියෙන්නේ Fumasoid ගත්තාම it is a specific dopamine antagonist
with little alpha adrenergic or cholinergic blocking activity. හරි මේක ඇවිල්ලා විශේෂ එකක්. atypical වලදී අපි කිව්වා මේ සියලුම receptors මෙයාලා block කරනවා. මේකේ විශේෂත්වය තමයි dopamine receptors block කරනවා. ඒ වගේම අනිත් ඒවා alpha සහ cholinergic receptors block කිරීමේ ක්‍රියාවලිය ගොඩක් අඩුයි. හරි මේක අපි පාවිච්චි කරනවා ගෙල්ස්ලා ටොරේට් සින්ඩ්‍රෝම් කියන එකේදී අනිත් එක ටික්ස් හරි ටික්ස් කියේ උකුණන්ට මකුණන්ට නේද ටික්ස්ලට මේක පාවිච්චි කරන්න පුළුවන් හරි මේ ඩ්‍රග් එක දැන් භාවිතය ගොඩාක් අඩුයි භාවිත නොකරන තරම් ඊට පස්සේ ලොක්සපීන් හරි loxapine කියන එක dibenzoxapine having chlorpromazine like dopamine blocking and antipsychotic activity loxapine කියන එක ටිකක් පාවිච්චි කරනවා දැන් භාවිතේ වැඩි වෙලා තියෙනවා එක්තරා සමහර දෙයක් second generation ගත්තාම බලමු අපි ඒවට කියන atypical කියලා කියනවා ඉතින් මේකෙදි ගොඩක් වෙලාවට කරන්නේ මොකද D2 වලට වඩා අනිත් ඒවා D1 D3 D4 වගේ ඒවා තමයි serotonin alpha receptors cholinergic receptors වගේ දේවල් block කිරීම තමයි මේ වයින් කරන්නේ. ඉතින් මේකේ extra pyramidal side effect ගොඩක් අඩුයි. අර වගේ තමයි first generation level නැත්නම් typical level එකේ වැඩි. මේ වගේ නෑ ඒක. අඩුයි. උපරිම අඩුයි. And they may improve the impaired cognitive function in psychotic. Cognition එයාගේ personality එක එයා සිතන පතන විදිය මේක ගොඩක් improve කරනවා. හරි අපි ඊළඟට බලමු ක්ලොසපීන් කියන ඩ්‍රග් එක ගැන. ක්ලොසපීන් කියන්නේ ඇත්තටම ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් මේ ඩ්‍රග් එක තමයි අපි හොයාගත්ත රිසර්ව් කරලා තියෙන එකම ඩ්‍රග් එක මොනවා කරන්නද? ඩ්‍රග් රෙසිස්ටන්ට් ස්කිසොෆ්‍රීනියා වලට. කියන්නේ ස්කිසොෆ්‍රීනියා වලට මේ පාවිච්චි කරන මේ බෙහෙත් හරි first generation second generation මේවා failure වුණොත් අපි තියාගෙන ඉන්න එකම එක ඩ්‍රග් එක තමයි ක්ලොසපීන්. ඒක තමයි රිසර්ව් කරලා තියෙන්නේ. ඒක නෙගටිව් පොසිටිව් සිම්ප්ටම්ස් ඔක්කොම මොකද කරන්නේ? ඉම්ප්‍රූව් කරනවා. හරි. ඉතින් මේක තමයි ඉස්සලාම හොයාගත්ත atypical antipsychotic agent එක D2 receptors block කිරීමේ හැකියාව ටිකක් weak. අර කොහොමද දන්නවා second generation වල D2 block කරන එක weak කියලා. හරි. extra pyramidal symptoms නැති තරම්. මේකේ විශේෂත්වය තමයි the different pharmacological profile may be due to its relative selectivity of D4 receptors. මෙයා D4 receptors නේද selectively block කරනවා. හරි. ඒකින්ද අපිට ඒක ගොඩාක් වැදගත් වෙනවා මොනවා කරන්නද? මේ schizophrenic condition පුළුවන් තරම් අවම කරලා negative positive symptoms improve කරන්න. ඒ වගේම මෙයා serotonin receptor ඒවත් block කරනවා. Clozapine metabolized primarily by cytochrome 3A4 with an average T-half of 12 hours. ඇත්තටම මේකත් liver එකට බලපෑම් ඇති කරනවා. සාමාන්‍යයෙන් T-half එක පැය 12ක් කියන්නේ ලොකු කාලයක්. කියන්නේ 50ක් අඩු වෙන ගත වෙන කාලේ පැය 12ක් විතර යනවා. ඒක සාමාන්‍යයෙන් මේකට එන්න පුළුවන් ලොකුම සයිඩ් ඉෆෙක්ට් එක තමයි agranuloscytosis. ඒ කියන්නේ අපිට ප්‍රතිශක්තිය ඇති කරන සෛල granulocytes අඩුවීම මේකෙන් සිද්ධ වෙනවා. agranuloscytosis. ඒ කියන්නේ blood disorders එන්න පුළුවන් මේ ඩ්‍රග් එක හින්දා. ඉතින් විශේෂයෙන් ඔයාලා දන්නවා මේ ඩ්‍රග් එකට ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් tachycardia, urinary incontinence, හරි weight gain ඔය වගේ දේවල් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් එන්න පුළුවන් මේ ඩ්‍රග් එක නිසා. ඊළඟට අපි වැඩිපුර පාවිච්චි කරන ඩ්‍රග් එකක් තමයි risperidone. risperidone කියන්නේ D2 වගේම serotonin receptors එකතුව බ්ලොක් කරන ඖෂධයක්. හරි. ඉතින් මේකත් දැන් වැඩිපුර පාවිච්චි කරන ඩ්‍රග් එකක්. ෆාමසි වල තියෙනවා රිස්පොන් හරි කොහොමද කියලා ඩ්‍රග්ස් විවිධ බ්‍රෑන්ඩ් නේම් වලින් තියෙනවා. ඒ වගේම
මේකෙන් alpha 1 alpha 2 වගේම histaminic receptors block කරන්න වැඩි කැමැත්තක් තියෙනවා. හරි. ඒකින්ද efficacy එක වැඩි වෙන්නේ මේක සෑහෙන්න වැදගත් වෙනවා. ඒ වගේම postural hypotension එනවා දන්නවා. alpha receptor blockers වලදී postural hypotension කියන side effect එක ආවා. ඒ කියන්නේ මේකෙමුත් එන්න පුළුවන්. හරි. Risperidone is more potent D2 blocker than clozapine. Clozapine වගේ ගොඩක් ඊටත් වඩා මොකද වෙලා තියෙන්නේ? potency එකකින් වැඩි. ඒකින්ද extrapyramidal side effect ගොඩාක් අඩුයි low doses වලදී. හැබැයි high dose එකක් දෙනකොට ඒක වැඩි වෙන්න පුළුවන්. හරිද? විශේෂයෙන් මේ ඩ්‍රග් එකට මේ ස්ට්‍රෝක් එන්න පුළුවන්. සාමාන්‍ය ස්ට්‍රෝක් එකක් එන්න තියෙන අවදානම වැඩි. ඒ නිසා ගොඩක් අපි caution කියලා කියනවා ස්ට්‍රෝක් වැඩි හිටියන්ට ස්ට්‍රෝක් එකක් වෙන මේ ඩ්‍රග් එක caution එකක් කියලායි අපි කියන්නේ. right. ඊට පස්සේ යනවා olanzapine. දැනටත් risperidone වලට වඩා වැඩිපුර පාවිච්චි කරන ඩ්‍රග් එකක් olanzapine. ඉතින් මේකේ 5 mg 10 mg ඔහොම කියලා තියෙනවා. පෙටි තියෙනවා. හරි. මේක broad spectrum of efficacy covering schizoaffective disorder. schizophrenia වගේම mood changes වලටත් මේ ඩ්‍රග් එක පාවිච්චි කරනවා. ඉතින් මේකෙන් අර කියපු ගොඩාක් දේවල් හරි multiple monoaminergic blocking agent එකක් මේක D2 හරි ඊට පස්සේ 5HT ඒ කියන්නේ serotonin alpha 1 alpha 2 හරි ඒ වගේ muscarinic හරි histamine මේ සියල්ල block කිරීමේ හැකියාව තියෙනවා olanzapine වලින් හරි both positive and negative symptoms of schizophrenia appears to be benefited මේවත් improve කරනවා positive negative symptoms a broad spectrum of efficacy covering schizophrenia affective disorders හරි ඒ කියන්නේ මෙයා cover කරනවා විශාල පරාසයක් මේ psychiatric ලෙඩ වලට. කියන්නේ මේ drug එක වැඩිපුර භාවිතා වෙනවා. ඒ වගේම මෙයාගේ විශේෂත්වයක් තියෙනවා weak D2 blocker එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා නම් extrapyramidal side effect නැත්නම් EPS ගොඩාක් අඩුයි. හරි? يعني මෙයාගේ level එක අඩුවෙන් පාස් වෙන dose එක අඩු dose එකක් නෑ. හරි? ඒ වගේම මේකේ පොඩ්ඩක් තියෙන ලොකුම ගැටලුව තමයි කලින් එකේ වගේම මේ කාණ්ඩේ තියෙන ලොකුම ගැටලුව තමයි එන්න පුළුවන් ස්ට්‍රෝක් එන්න තියෙන අවදානම වැඩි ස්ට්‍රෝක් එකක්. අපි කියන්නේ ඔය අන්තභාගයේ අන්න ඒ වගේ තත්ත්වයක් එන්න පුළුවන්. ඒ ග්‍රැනියුලෝසයිටෝසිස් ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් එන්න පුළුවන් මේ ඩ්‍රග් එකත් එක්ක. හරිද? ඔය ටික තමයි මේකේ විශේෂත්වය බලන්න T-half එක පැය 30ක් දක්වා දිවෙනවා. ඒක තමයි කියන්නේ දිගු කාලයක් ඇගේ තියෙනවා. ඊට පස්සේ කුයිටිපින්. දැනට කුයිටිපින් කියන එක මිලිග්‍රෑම් 25 200 වගේ අවස්ථාවන් වලින් ටැබ්ලට් තියෙනවා. ඉතින් මේකත් පාවිච්චි කරන නිව් ඩ්‍රග් එකක් ෂෝට් ඇක්ටිං පැය 6ක් විතර තමයි T-half එක. ඉතින් සාමාන්‍ය දවස් දෙපාරක් විතර ගන්න වෙනවා. මේකෙ පොත් කරන්නේ මොකද්ද? serotonin receptors D2 alpha 1 alpha 2 histaminic receptors මේ වගේ දේවල් බ්ලොක් කරන හැබැයි D2 activity එක ගොඩක් අඩුයි. ඒකින්ද extrapyramidal side effect හරි මේකේ ගොඩාක් අඩුයි. හරි hyperprolactinemia නැත්නම් අර අපි කියන්නේ breast එකෙන් milk ස්‍රාවය වෙනවා කියන ඒකත් අඩුයි මේ ඩ්‍රග් එක. කුයිටිපින් වලට. ඉතින් මේකට ඇඩ්වර්ස් ඩ්‍රග් රියැක්ෂන් විදිහට අපි කියනවා සාමාන්‍යයෙන් නිදිමත ගතිය අඩු වෙනවා. හරි? postural hypotension ප්‍රෙෂර් එක drop වෙන්න පුළුවන්. හරි? හිටන් ඉන්න පුළුවන්. urinary retention මූත්‍රා පහ වෙන එක අඩු වෙන්න පුළුවන්. weight gain බර වැඩි වෙන්න පුළුවන්. blood sugar level එක මොකද වෙන්නේ? වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩයබටික් තියෙන කට්ටිය මේක ටිකක් ප්‍රශ්නයක් වෙනවා. හරි? මේක අර වගේම negative positive symptoms හොඳ කරන්න මේක improve කරන්න මේක හොඳයි. මේනියා වලට පාවිච්චි කරන්න පුළුවන් bipolar disorders වල මේනියා කියන condition එකේදී පාවිච්චි. හැබැයි depression වලට නෙමෙයි මේනියා වලට. It is metabolized by cytochrome 3A4 කියන එකෙන්. ඒ කියන්නේ මේක liver එකට බලපෑම ඇති කරනවා. මේකේ එන්න පුළුවන් විශේෂම දේ තමයි මේ antimicrobial macrolide කියන්නේ erythromycin ඒ වගේ දේවල් antifungal drug හරි
මේ කියන්නේ ඇස්ටිමසෝල්, ෆ්ලූකොනසෝල්, මිකනසෝල් ඒ වගේ ඩ්‍රග්. හරි ඇන්ටි කන්වර්ෂන් ඒ කියන්නේ එපිලිප්සි වලට දෙන්න ගැබාපෙන්ටින් ඊට පස්සේ සෝඩියම් වැල්ප්‍රොයේට් ඔය වගේ ඖෂධ වල පරිවෘත්ති වේගය වැඩි කරන්න පුළුවන් මේ ඩ්‍රග් එකත් එකට දුන්නොත්. ඒක තමයි මේකේ තියෙන්න පුළුවන් ඩ්‍රග් ඉන්ටරැක්ෂන් එක ගන්න. බලන්න අපි මේ වෙනකොට atypical antipsychotic drugs අපි කතා කරනවා aripiprazole, ciprasidone, හරි ඇමිසල්ෆ්‍රයිඩ්, සල්ෆිරයිඩ්, හරි සොටියපීන් මේ වගේ ඩ්‍රග් මේකෙදි පාවිච්චි කරනවා අලුතෙන්ම ආපු ඩ්‍රග් තමයි atypical antipsychotic. මේ හැම එකෙම කරන්නේ මේ රිසෙප්ටර්ස් වර්ග. ඔයාලා මේක බලන්න හොඳට D2 receptors සහ serotonin receptors මොකද වෙන්නේ? partial agonist එකක්. partially agonist වෙන්නේ. හරි මෙතනදී බලන්න D2 5HT histaminic alpha receptors block කරනවා. ඒ වගේම මෙයා H2 receptors block කරනවා D2 D3 ඒවා block කරනවා. ඒ වගේ මේ drugs වල වෙන්නේම dopaminergic සහ histaminic serotonergic receptors block කිරීම තමයි වෙන්නේ. right මේවා තමයි අලුතෙන්ම ආපු drug. අපි මේකේ යම් adverse effect වලට බලන්න urinary retention මූත්‍රා අඩස්සිය weight gain බර වැඩි වෙනවා. හරි seizure fish එන්න පුළුවන් sedation නිදිමත එන්න පුළුවන් extra pyramidal symptom කට ඇද වෙලා බෙල්ල හරහාට ගිහිල්ලා ඇඟිලි වේවුලගෙන හරි ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් හිටගෙන ඉන්නකොට sexual dysfunction එන්න පුළුවන්. හරි ඊට පස්සේ ඇරිත්මියා එන්න පුළුවන්. මේ කියන්නේ සඩන් කාඩියක් ඩෙත් එකක් වෙනවා ඩ්‍රයි මවුත් එන්න පුළුවන්. ඉතින් ඕවා තමයි එන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට් මේ තියෙන එකට හේතු ටික තමයි මේ තියෙන එක්ස්ට්‍රා පිරමිඩල් සිම්ප්ටම්ස් එන්න පුළුවන්. මේ පින්තූර වලින් ඔයාලට ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. right ඊළඟට සයිඩ් ඉෆෙක්ට් මම ඔය කියපු විදිහටම ඔය දේවල් ටික තමයි එන්නේ. මේකේ විශේෂයෙන් එන එකක් තමයි anticholinergic effect. ඒකෙදි dry mouth කියන එක blood vision constipation urinary retention හරි ඔය වගේ දේවල් එන්න පුළුවන්. endocrine system එකට අදාළව hyperprolactinemia ඒ කියන්නේ ලේ වල prolactin level එක වැඩි වෙනවා. ඒකින්ද මොනවද වෙන්න පුළුවන්? milk ස්‍රාවය වෙන්න පුළුවන් breast එකෙන්. ඉතින් ඒවට උදාහරණ තමයි risperidone. හරි ඒ වගේම මොනවද වෙන්න පුළුවන්? infertility galactoria amenorrhea වගේ දේවල් එන්න පුළුවන්. gynecomastia වගේ දේවල් එන්න පුළුවන් මේ drugs වලට. හරි sugar blood sugar level එක සහ triglyceride level එක වැඩි වෙන්න පුළුවන්. මේ කාණ්ඩයේ atypical antipsychotic වලින් එන්න පුළුවන් මේ ප්‍රශ්නේ. right side effect තමයි ඔය කිව්වේ මම ඔච්චරලා. ඊට පස්සේ මේකේ මෙහෙම එකක් තියෙනවා. මේ කාණ්ඩයේ විශේෂ දෙයක් තියෙනවා. මේ drugs දෙනකොට මේ miscellaneous drugs miscellaneous side effect එන්න පුළුවන්. කියන්නේ විවිධ side effect එන්න පුළුවන්. මේකේ tardive dyskinesia disorder ඒ කියන්නේ involuntary movement අපි අනිජ්ජානක සිද්ධ වෙන movement අර පාකින්සන් වලදී වෙන්නේ අන්න ඒ වගේ වේවුලන්න ඒ වගේ දේවල් එන්න පුළුවන් මේකේ විශේෂ side effect විදියට විශේෂයෙන් especially of the lower face හරි දිව තොල් මූණ හරි අපේ අග්‍රයන් ඒවා මොනවද වෙන්න පුළුවන් විශේෂයෙන් වෙවුලීමකට ලක් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ තෙරපියුටික් යූසස් ඇත්තටම මේක දෙන්නේ සිසොෆ්‍රේනියා වලට අනිකුත් සයිකෝටික් කන්ඩිෂන් වලට. හරි ඊට පස්සේ සිවියර් නෝසියා වොමිටිං වලටත් දෙන්න පුළුවන්. මේනියා වලට දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන ඇන්සයිටි ක්ලෝප්‍රොමැසින් පාවිච්චි කරනවා. මොකද්ද? ඉන්ට්‍රැක්ටබල් හිකප්ස්. හරි සලවල මතක ඇති ක්ලෝප්‍රොමැසින් කියන එක කිව්වා අපි හිකප්ස් වලට පාවිච්චි කරනවා. Risperidone, haloperidol මොනවද වැඩිපුරම පාවිච්චි කරන්නේ? Prescribed for this tic disorder. හරි tic disorders වලට also risperidone and aripiprazole are now approved for management. ඇත්තටම දැන් risperidone aripiprazole වලට වඩා මේවා management එකේ දැන් පාවිච්චි කරනවා. ඒක හේතුව ඒවා safe drug හින්දා. හරිනේ? right. ඔය ටික තමයි ඔයාලගේ මොකේද මේ පාඩමේ
එන විශේෂ දේවල් ටික ඔයාලාගෙන් මං වෙලාවක් ඩිස්කස් කරලා කියන්න කිව්වා. ඉතින් වෙලාවක් දුන්නේ නෑ. මං ඒ හින්දා තීරණය කරා මේ විදිහට වීඩියෝ එක ක්ලාස් එකේ ලෙක්චර් එක වීඩියෝ එකක් විදිහට දාලා ඔයාලට එවන්න. ඉතින් ඔයාලා මේකින්වත් ප්‍රයෝජන ගන්න. මේක හරි වැදගත් පාඩමක් තියෙන එක. මේකේ ඇන්ටිසයිකෝටික් ඩ්‍රග්ස් වල වැදගත්ම කොටස තමයි මේ කරේ. මේ ටික හොඳට බලන්න. මේ පොසිටිව් නෙගටිව් සිස්ටම් මොනවද කියලාත් මම මේකේ දාලා තියෙනවා. මේ දේවල් ටික බලන්න. හරි. රයිට්. මේත් එක්ක මම ඔයාලගේ ගෲප් එකට දානවා මොනවද මේකට අදාළ ස්ලයිඩ් ෂෝ එක. හරි. බොහොම ස්තුතියි එහෙනම් අපි නැවතත් ඊළඟ ක්ලාස් එකකින් හම්බ වෙමු.